නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල දිවසින් දුටු දෙව්ලොව සැප දහම් වැඩසටහනත් සමග තමයි එකතු වෙලා මේ ධර්මය ඉගෙන ගන්නෙ. මේ විමානවත් වර්ණනාව තථාගත බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ශ්‍රාවකයන් වහන්සේලා විසින් වදාළ දහම් කරුණු එකතුව තිබෙන්නේ. නවාංග ශාස්ත්‍රෝ ශාසනය තුල ගාථා ධර්මයන්ට තමයි මේ විමානවත්ව අයිති වෙන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඉස්සෙල්ලාම ලංකාවේ ජනී ජනයාට හුරු කරපු දහම් පරයයක් තමයි මේ විමානවත්ව පේතවත්ව. ඉතින් අද දවසේ මේ දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ මාතර පදිංචි පින්වත් KS තිලිනී සෙව්වන්දි මහත්මිය විසින් මිය පරලෝකීය බුද්ධිකා අලහකෝන් මෑණියන්ට පින් පිණිසත්, ඒ වගේම කොරෝනා වසංගතයේ මේ ලක්දිරණෙනුත් ලෝකේනොත් තුරම්ම වෙලා මේ ලෝක සත්වයාට සියලු රැකවරණේ ආශිර්වාදයේ සැනසෙල්ල සැලසේවා කියන අදහසින් තමයි මේ පින රැස් කරගන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි, මේ පින්වතුන් බොහෝ පින් රැස් කරගන්නවා මේ ධර්ම දානේ දීලා, මේ ධර්මය අහන්ට සලස්වලා බුදු කෙනෙක්ගේ ධර්මය, බුද්ධ ශාසනයේ ධර්මය අන් අයට අහන්න සලස්වනවා කියන එක සුළුපටු පිනක් කියලා හිතන්න එපා. අනන්ත අප්‍රමාණ පින් සැලසෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන හිතලා සන්තෝෂයටපත් වෙන්න. එතකොට දෙව්ලොව පිණිස පවතින මාවත බුදුරජාණන් වහන්සේ විසින් වදාලා නොයෙක් ආකාරයෙන් සමස්තයක් වශයෙන් ගත්තොත් එක්කෝ කාය සුචරිතයක්, වචී සුචරිත, මනෝ සුචරිත, කයෙන් සිතෙන් කයෙන් වචනයෙන් වෙන යහපත් දේවල්, දන් දීම, ඊළඟට ආර්යයන් වහන්සේලාට කරන සත්කාර සම්මාන, සම්මා දිට්ඨිය, මේ ආදී දේවල් මුල් වෙනවා දෙව්ලොව ඉපදීම පිණිස. සෑම මේ විස්තරයකම දෙව්ලොව යන යම්කිසි හේතුවක් තියෙනවා. ඊළඟ කාරණාව තමයි මේ දෙවිවරුන්ගේ තියෙන විශේෂත්වය. ඒ දෙවිවරු ඊටමත් ඒ මනුස්ස ලෝකෙදින් පින කරන කාලේ සතුටින්ම පින් කරලා අපිට මෙතෙක් හම්බුනේ ගොඩාක් දුෂ්කරතා මැද පින් කරපු අය. මහා පෝසත්ව භවභෝග තිබිලා ගොඩාක් පින් කරපු අයට වැඩිය අපිට මොන ගැහුනේ අසරණව කරදර පිට පින් කරපු අය. සමහර අයට පිනක් කරලා ජීවිතෙත් නැති වෙලා. ඒ වගේ නමුත් හිත අසතුටු කරගෙන නැහැ. එතකොට අදත් අපිට ඒ වගේ විස්තර දැනගන්න ලැබෙනවා. දානං සග්ගස්ස සෝපානං, දන් දීම කියන එක සුගතියට හිණිමඟක් වගේ මාවතක් කියලා බොහෝ දෙනා නිතර කතා කරන දහම් පාඨයක්. ඒක දන් දීම කියන එක හරිය උපකාරයි. ඒ වගේම තමයි මේ හැම දහම් කතාවකම ඒ දෙවිවරුන්ගේ තියෙනවා හරි ඒ මනුස්ස ජීවිතේ සංසිඳිච්ච චරිත. හරි ආවේගකාරී එහෙම චරිත නෙවෙයි. දැන් බලන්න අදත් තියෙනවා මේ එක්තරා දේව විමානයක්. මොගලන් මහරහතන් වහන්සේ තමයි මේ දේව විමානේ දැක්කේ. මීට කලින් අපි කතා කළා නාවා විමාන කියලා. ඒ කියන්නේ ඒ දිව්‍ය විමානේ තියෙන පොකුණක් මැද. එවැනි විමානවත්තු 3ක් තියෙනවා. ඒ එක දිව්‍යාංගනාවක් කරලා තියෙන්නේ පිපාසෙන් හිටපු සංඝයා ළිඳ ළඟට වැඩියට පස්සේ පැන් පූජා කළා. අනිත් දෙවෙනි විමානයේ හිටපු දෙව්දුව කළා තියෙන්නේ පිපාසෙන් හිටපු ස්වාමීන් වහන්සේ නමක් ගෙදරට වඩම්මලා පැන් ටිකක් පූජා කළා. තුන්වෙනි නාවා විමානවත්වයේ තියෙන්නේ තූණගමේ බුදුරජාන් වහන්සේ ප්‍රධාන සංඝයාට දන් මේ පැන් පූජා කරපු 16. ඈ බුදුරජාන් වහන්සේට දන් දුන්නා කියලා ඒ බමුණාගෙන් ගෙදර බ්‍රාහ්මණයාගෙන් ගුටි කාලා මැරුණා. නමුත් ඈ තුල කොච්චර ඉවසීමක් සංසිඳීමක් තිබ්බද? ඈ ගිහිල්ලා ඉපදුනේ දෙව්ලොව. ඈ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා සෝවාන් වුණා. දැක්කද මනුස්ස ලෝකේ කරපු කර්ම
ඒ යහපත් දේවල් වල විපාක දිව්‍ය ලෝකයේදී විපාක දෙන හැටි. ඉතින් ඒ නිසා අද දවසේ තියෙන්නේ හරි ලස්සනයි පහම් පූජාවේ ආනිසංස. එතකොට මේක සිද්ධ වුණේ මෙහෙමයි. ඒ තමයි පින්වත්නි මේ පෝය දවසක මිනිස්සු ඔක්කොම ගිහිල්ලා පෝය දවසේ විහිරේ හවස් කාලේ. ඉස්සර ඉතින් සිල් අරන් උදේ ඉඳලා හැන්දෑ වෙනකල්ම විහිරේ ඉන්නවා කියලා නෑ බුද්ධ කාලේ. බුද්ධ කාලේ උදේම උපෝසතිය සමාදන් වෙලා වැඩ කටයුතු නවත්තලා එදාට බණ භාවනා කරගෙන ගෙදර ඉඳලා හවස් කාලේ මල් පහන් අරගෙන විහෙරට යනවා. ගිහිල්ලා සංඝයාගෙන් බණ දහම් අහලා හවස් වෙලා හිමීට ගෙදරට ඇවිල්ලා පහුවදා ඉලි වෙනකල් උපෝසතිය ආරක්ෂා කරනවා බුද්ධ කාලේ. එතකොට ඔහොම මිනිස්සු ටිකක් විහෙරට ගිහිල්ලා හවස් කාලේ බණ ඇහුවා. බණ අහලා එන්න හදනකොට එක උපාසිකාවක් දැක්කා. විහිරේ කොතනකවත් පහන් දැල්වලා නැහැ. එතකොට මේ විහෙරට ඇතුල් වෙන තැනම දන්සභා මණ්ඩපේ තියෙන්නේ. එතකොට දන්සභා මණ්ඩපෙත් නැහැ. ඊට පස්සේ මොකද කළේ? ඈ ඉක්මනට පණිවිඩයක් යවලා ගෙදරින් තෙලුයි තිරා ආදී ගෙනල්ලා පහන් දැල්ලුවා. පහනක් දැල්වලා එතකොට දන්සභා මණ්ඩපෙත් ඉස්සරහා තියෙන පහන දැල්ලුවා. දැන් ඒකෙන් තමයි මුළු දන්සභා මණ්ඩපෙම එළිය වැටෙන්නේ. ඉතින් සංඝයා හවස් කාලේ දන්සභා මණ්ඩපයට වඩිනවා දැක්කා. ඈට පුදුම සතුටුයි. අර සංඝයා දහම් සාකච්ඡා කරන්නේ ඔක්කොම කරන්නේ අර ඈ දැල්ලපු පහන් එළියෙන්. ඉතින් ඈට පුදුම සන්තෝසයි. ඊට පස්සේ කාලෙක කලුරිය කළා යම් රෝගයකින් දෙව්ලොව තවතිසා දිව්‍ය ලෝකෙ ඉපදුනා. ඇගේ විමානයේ නම ජෝති රස විමානය. පහන් ආලෝකයක් පුදලා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ තමයි දෙව්ලොව වැඩියේ. මුගලන් මහරහතන් වහන්සේ දැක්කා මේ පහන් මේ අර දිව්‍යාංගනාව ඉන්නවා. ඉතින් ඒ දිව්‍යාංගනාවෙන් අහනවා පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපෙන් බැබලි ඉන්නේ හැම දිසාවම බබලන ඕෂධි තාරකාවක් වගේ. ඇත්තටම මේ වගේ ලස්සනක් මොන පිනකින්ද මෙච්චර ප්‍රිය උපදවන සැප සම්පත් මොන පිනකින්ද ලැබුණේ? ඔබගේ ශරීරයෙන් එළියක් විහිදෙනවා හරිම නිර්මල පැහැදිලි. මොකද්ද ඔය තරම් බබලන පින? ඒ වගේම සියලු අංගපසංගින් ශරීරේනොත් රැස් විහිදෙනවා. ඒතර දෙවිවරුන්ගේ ස්වභාවය බලන්න. ඊට පස්සේ කියනවා දෙව්දුව මනුස්ස ලෝකයක ඉන්න කාලේ මොකද්ද කළේ ඔච්චරම මේ ආනුභව සම්පන්න වෙන්න මහා පිනක් කරලා තියෙනව නේද? ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ අහපු ප්‍රශ්නෙට දෙව්දුව උත්තර දෙනවා මං අතීත ජීවිතයේ මිනිස් ලෝකයේ මනුස්ස දුවක් කියලා හිටියා. ඊට පස්සේ මහා ඝන අන්ධකාරයක් තිබුණා. පහන් ආලෝකයක් අවශ්‍යම වෙච්ච වෙලාවක්. ඉතින් මං ඒ පහන් ආලෝකය ලබා දුන්නා. දැන් බලන්න ආලෝක පූජාවේ ආනිසංස. ආලෝක පූජාවේ ආනිසංස. කවුරු හරි කෙනෙක් ඝන අන්ධකාරයේ පවතින විට පහන් ආලෝකය අත්‍යවශ්‍ය වන විට ඒ වෙලාවට පහන් පූජා කරනවා නම් ආන්නේ කෙනාට ජෝති රස කියන දිව්‍ය විමාන ඉපදෙන්න පුළුවන්. ඒ විමානයේ ගොඩාක් ලස්සන මල් වර්ග තියෙනවා. සුදු නෙළුම් වර්ග තියෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ නිසා. මගේ ශරීරයෙන් එළිය විහිදෙන්නේ ඒ පින නිසා. මගේ සියලු අංගපසංගින් එළිය විහිදෙන්නේ ඒ පින නිසා. මහානුභාව සම්පන්න ස්වාමීන් වහන්සේ මම ඕක තමයි කො මනුස්ස ලෝකේ කරගත්තේ පහනක් පූජා කරපු එක. දැන් බලන්න එයාට ඒ දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත්තිය සලසලා දුන්නානේ. කොච්චර සතුටින් මේ ඇයි පින සිහි කර ඉන්න ඇතිද? ඒකට අද කාලේ මිනිස්සු කොච්චර පහන් පූජා කරලා තියෙනවද? කොච්චර ආලෝක විදුලි ආලෝක කොච්චර පූජා කරලා තියෙනවද? සතුටු වෙන්න ඕනේ ඒවා ගැන. හිතා සතුටු වෙන්න ඕන. නමුත් මෙච්චර මිනිස්සුන්ට පින් තියෙද්දි අද කාලේ මිනිස්සු පසුතැවෙන ඒවා කරන්නේ. ඒ කියන්නේ හිතන්නේ මොකක් හරි වැරදිච්ච දෙයක්, මොකක් හරි සීලයක් කැඩිච්ච එකක්, කවුරු හරි කියපු එකක්, හිත රිදෙන දෙයක්, මොකක් හරි දුකක් හිතා ඉන්නවා අච්චර පින් තියෙද්දි. ඒ අසනීපේ මෙයාලට තිබ්බේ නැහැ. මෙයාලත් පින් කළා, ඔයාලත් පින් කළා. එතන මෙයාලා ඒ හිත සතුටෙන් ඉඳලා දිවලෝ ගියා. දැන් අද කාලේ ඉන්න අයට අසනීපයක් තියෙනවා. ඒ තමයි කොච්චර යහපත් හොඳ දේවල් තමන්ගෙන් වුණත් තමන්ට වැරදිච්ච තැනක් අල්ලගෙන මොකක් හරි දුක් වෙවි ඉන්නවා.
අසතුටු වෙවි ඉන්නවා. පසුතැවි ඉන්නවා. එතකොට මේ දුක්ඛ දෝමනස්සේ තියෙන අයට දෙව්ලොව සම්පත්තියට බාධායි. ඉතින් ඒ නිසා මේ පහම් පූජා, ඉතින් මේ පහම් පූජාවේ ආනිසංස බලනකොට පින්වතුනි ඉස්සර බුදුරජාණන් වහන්සේ වනයේ වැඩි වෙලාවක මීට කල්ප ලක්ෂයකට කලින් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එක්තරා වානවකෙක් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පහනක් දැල්ලුවා. හරි සතුටුයි මෙයාට. බුදුරජාණන් වහන්සේ නිරෝධ සමපත්තෙන් වැඩි ඉන්නේ. ආය තිරේ පාත් මේ තෙල් ඉවරුන්ට තිර දාලා ආය පහන පත්තු කළා. දවස් 7ක් බුදුරජාණන් වහන්සේට පහන් පූජාව සිද්ධ කළා. ඒ පිනෙන් තමයි අපේ බුද්ධ ශාසනයේ දිවසින් අග්‍ර කෙනා බවට පත් වුනේ. පහන් පූජාවේ ආනිසංස තමයි ඇස් ලැබෙනවා. පුණ්‍ය විපාකයක් විදියට දිවස් ලැබෙනවා. පහන් පූජාවේ ආනිසංස. ඊට පස්සේ ඉස්සර බුදුරජාණන් වහන්සේගේ ස්තූපේ වටා පහනක් අරන් රැය එළි වෙනකල් සක්මන් කළා තියෙනවා අනුරුද්ධ මහරහතන් වහන්සේ සංසාරේ. ඒ පිනට තමයි මේ බුද්ධ ශාසනයේ දිවස්ලාභින් අතර අග්‍ර වුණේ. දිවස්ලාභින් අතර අග්‍ර භික්ෂුණියක් ඉන්නවා. ඒ භික්ෂුණීන් වහන්සේ සංසාරේ කළා තියෙන්නේ මහිතේ සකුලා කියලා නම. ඒ භික්ෂුණීන් වහන්සේ සංසාරේ කළා තියෙන පින තමයි පහන් පූජාව. එයින් තමයි දිවස් ලැබුණේ. එච්චර විපාකයි. පින්වතුනි අතීත කාලේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩි හිටියා. ඒ බුදුරජාණන් වහන්සේගේ නම පබස්සර. ඒ පබස්සර බුදුරජාණන් වහන්සේ කාලේ දිවා රාත්‍රී කියලා දෙකක් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කල් දවල්ම විතරයි. මිනිස්සු දිවා රාත්‍රී හඳුනාගන්නේ උදේට නෙළුම් පිපෙනවා, හවසට පර වෙනවා. හවසට කුමුදු මල් පිපෙනවා, උදේට පර වෙනවා. මල් පිපෙන එකෙන් තමයි දිවා රාත්‍රී හඳුනාගෙන මිනිස්සු නිදාගන්නේ. නැත්නම් මුළු මේ පෘථුවියේම ආලෝකයක් පැතිරිලා තිබ්බා පබස්සර බුදුරජාණන් වහන්සේ නිසා. අපි අනිත් සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම ඒ බුදුරජාණන් වහන්සේගේ කැමැත්ත අනුවයි ශරීරයෙන් රැස් විහිදෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ රැස්මාලාව විහිදීම හිතෙන් අයින් කරපු ගම ශරීරයෙන් එහෙම එකපාරම රැස් විහිදී යන්නේ නැහැ. පබස්සර බුදුරජාණන් වහන්සේගේ ඒක වළක්වන්න බෑ. පබස්සර බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් නිකම්ම රැස් විහිදෙනවා. ඒකට හේතුව තමයි කියනවා අතීතයේ මේ චෛත්‍යයකට පහනක් අරන් රෑ පැදකුණු කළා. ඒ පැදකුණු කරනකොට ප්‍රීතිය උපදිනවා. ඊට පස්සේ පහන් ගොඩාක් අරන් අතින් මේ පැදකුණු කළා. ඒත් ප්‍රීතියම උපදිනවා. ඊට පස්සේ හිසේ පහනක් තියාගෙන සෑය පැදකුණු කළා. ඒත් ප්‍රීතිය උපදිනවා. ඊට පස්සේ මොකද කළා තියෙන්නේ? ඇඟ හැමදැනම රෙදි වෙලාගෙන ඇඟේ තෙල් හලාගෙන මගේ මුළු ජීවිතේම සෑයට පහනක් වේවා කියලා ශරීරයට ගිනි තියාගෙන. මේක මේ අතීතයේ වෙච්ච දෙයක්. ඊටාම කල්ප ලක්ෂ ගානකට කලින්, අසංඛ්‍යිය ගානකට කලින් වෙච්ච දෙයක් මේ කියන්නේ. ඊට පස්සේ මුළු ශරීරයේම ගිනිගෙන පහනක් වගේ සෑය පැදකුණු කරලා තියෙනවා. එළි වෙනකොට මුළු ශරීරයේම ගිනි අරන් රෝම කූපයකටවත් හානියක් වෙලා නැහැ. රිදි ටික විතරයි ගිනි අරන් තියෙන්නේ. ඒ ශ්‍රද්ධාවට. ඉතින් මේ විශේෂ අමුතු සහගත පුදුම සහගත පින කරපු නිසා ඒ පබස්සර බුදුරජාණන් වහන්සේ සම්බුදු වුණාට පස්සේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙන් ලෝක ධාතුව පුරාම රශ්මියක් විහිදිලා ගිහිල්ලා තියෙනවා. මේ බලන පින්වල එක එක විපාක. ඒ වගේම රහතන් වහන්සේලාගේ ජීවිත කතා තියෙන අපදානයේ තියෙනවා. එක අපදානයක් එක පහනක් පූජා කරලා බුදුරජාණන් වහන්සේගේ ආදාහන චිතකයට පහනක් පූජා කළා. ඒ පහන එයා විටින් විට බල්ලා තිනවා එළි වෙන කල්ම පත් වෙලා. ඉතින් ඒකේ විපාක විදිහට එයා ඒ සන්තෝෂෙන් තවතිසා දිව්‍ය ලෝකෙ ඉපදිලා ඒ මුළු ඒකදීප කියලා ඒ පහනේම බැලුවොත් ඒක මහාන එකම පහන් යායා. හැමදැනම පහන් දැල් වෙනවා. ඒ විමානය කියලා තියෙන ඒකදීප විමානය කියලා. දැන් වෙන දෙවි කෙනෙක් ඒ විමානේ පහළ වුණොත් අර පහන් නැහැ. ඒක පිනටයි ඒක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ශරීරයෙන් සූර්යාලෝකයේ වගේ විශාල රශ්මියක් විහිදිලා තියෙනවා. මේ චිතකයට පහනක් දැල්වලා. ඒ වගේම පවුරු පර්වත ගල් විනිවිද හාත්පස යොදුන් 100ක් දුර පේනවා. නිකන් සාමාන්‍ය මස් ඇසට කිලෝමීටර් 1000ක් පේනවා. අඳුරක් නැහැ. පහන් පූජාවේ ආනිසංස. ඊළඟට 77 වරක් දෙව්ලොව ඉපදිලා තියෙනවා.
31 වාරයක් සක්දෙවිඳු වෙලා ඉපදිලා තියෙනවා. 28 වාරයක් සක්විති රජ වෙලා ඉපදිලා තියෙනවා. මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ ඇස්පිය හෙල්ලලා නැහැ. එච්චරේ පහම් පූජාවේ ආනිසංස. ඊට පස්සේ මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අරහත්ත්වයට පත් වෙලා තියෙනවා. අප්‍රමාණ දිව්‍ය ඥාන දිව්‍ය ඇසක් පහළ වෙලා තියෙනවා. මේ ඔක්කොම පහම් පූජාවේ ආනිසංස. තව තියෙන පංචදීපිය පහම් පහක් පූජා කරපු ස්වාමීන් වහන්සේ නමක් ගැන අතීතයේ පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ බෝධිය වටා පහම් පූජා කරලා තියෙනවා. දිව්‍ය හෝ මනුස්ස ලෝකෙ ඉපදෙද්දී අහසේ දඬුවට පහන්. ඒ කියන්නේ එයා දිව්‍ය හෝ මනුස්ස ලෝකෙ ඉපදෙද්දී කවදාවත් අඳුරක් නැහැ, හැම වෙලාවෙම ආලෝකයෙම පහළ වෙලා තියෙනවා. රාත්‍රියකවත් අඳුරකට වැටිලා නැහැ. ඊට පස්සේ තියෙනවා යොදුන් 100ක් දුර මසසින් බලන්න පුළුවන්. ඊළඟට සක්විති රජ වෙලා දෙව්ලොව ඉපදිලා අවසාන ජීවිතේ අරහත්ත්වයට පත් වෙලා තිනවා. මේ ඔක්කොම පහම් පූජාවේ ආනිසංස. සාමාන්‍යයෙන් පහම් පූජාව තියෙන්නේ හොඳ ඇස් ලැබීම පිණිස තමයි. සාමාන්‍යයෙන් ඇස් දුර්වල අය ඊළඟට ඇස් රෝග පිණිස බෝධි පූජාවල් කරන අය අනිවාර්යෙන් කළ යුතු පූජාවක් තමයි පහම් පූජාව. ඊළඟට විශේෂයෙන් කණ්ණාඩි දාන අය ගොඩ ඉන්නවනේ දැන්. අනිවාර්යෙන් ඒ අය නිතර පූජා කරන්න මේ විශේෂ පූජාවක් විදිහට පහම් පූජාව. ඇස් රෝග හටගන්නේ. ඇස් රෝග හටගන්නේ නැති විදිහේ ආමිෂ පූජාවක් තමයි පහම් පූජාව. ඒ වගේම තමයි ඇස් රෝග හටගන්නේ නැති විදිහේ බලවත් පිනක් තමයි සිල්වතුන් ගුණවතුන් වෙහෙර විහාර බෝධි ස්තූප දැකලා සන්තෝෂ වෙන එක. ආර්යයන් වහන්සේලා දැකලා සතුටු වෙන ඇස්වලට ඇස් රෝග හටගන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ වගේ පින්කම් තියෙනවා. ඊළඟට සමහර අපිට මුණ ගැහිලා තියෙනවා සමහර අයගේ මිනිසුන්ගේ ජීවිතවල ඉන්න ප්‍රේතයෝ තද අන්ධකාරේ අගක් මුලක් ආතක් පාතක් නැතුව ඉන්න ප්‍රේතයෝ ඉන්නෝ තද අන්ධකාරේ. ඒ වගේ ප්‍රේතයන්ට පින් දීමේදී ආලෝක පූජාවල් කළා පින් දුන්නොත් එහෙම ඒ ප්‍රේතයාට ඒ අන්ධකාරය නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ පහම් පූජාව ඒ වගේ දෙයක් එච්චර ආනිසංස තියෙන දෙයක්. ඉතින් බලන්න එක එක පින්කම් වලට තියෙන ආනිසංස. දැන් බලන්න අර එක පහනක් පූජා කළා කල්ප ලක්ෂයක් සුගතියේම ඉපදිලා තියෙනවානේ. ඒ වගේ දැන් මේ දෙව්දුව එක පහනක් පූජා කළා ඊළඟ ජීවිතේ දෙව්ලොව ගිහිල්ලා ඒකෙනි කතා කරන්නේ සමහරට මේ ආයුෂ විරුණාම ආය දෙවියන් අතර. මේ ආයුෂ විරුණාම ආය දෙවියන් අතර. මොකද්ද කළා තියෙන පින එක පහනක් පූජා කළා. එච්චර ආනිසංස හේතුව බුදුරජාණන් වහන්සේ සංඝයා මේ බුද්ධ ශාසනයේ සරු කෙතක් නිසා. ඒක නිසා පුංචි දෙයක් කළොත් අප්‍රමාණ පින් සැලසෙනවා. ඊළඟට මෙයාලගේ ජීවිතයේ තියෙන විශේෂ දේ තමයි අර මම මුලින් කිව්වා වගේ පසුතැවිලි වෙන්නේ නැහැ. හඬලා වැළපිලා වෙන දුක් වෙන වැරදිච්ච ඒවා එහෙම හිතා ඉන්නේ නැහැ. එයාලා ඒ කරපු පිනම කුසලයේම සිහි කරගෙන ඉන්නවා. හරි සතුටින් ඉන්නවා. ඉතින් ඒ නිසා නිද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති පුඤ්ඤම්මේ කතන්ති නන්දති බිහියෝ නන්දති සුග්ගතින් ගතෝ මේ ලෝකේ සන්තෝෂෙන් ඉනවා පින් කරපු අය පරලෝකේ සතුටු වෙනවා ගොඩාක් සතුටු වෙන්නේ පරලෝකේ ගිහිල්ලා මම පින් කළා කියලා හරියට සතුටු වෙනවා ඉතින් සුගතියේ ගිහිල්ලා අප්‍රමාණ සැපයටපත් වෙනවා ඒ නිසා ඔබ කළ පින් ඔබ කළ කුසල් නිතර සිහි කරලා සතුටෙන් ඉන්න ඊළඟ පුණ්‍ය කර්මයක් හරි පුදුම සහගත දෙයක්. ඒ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදේ කාලේ මහා කරුණාවෙන් ලෝකයේ දෙස බලනකොට බුදුරජාණන් වහන්සේ සවැත් නුවරදීන් ගන්ධ කුටියේ බුදුරජාණන් වහන්සේ දැක්ක රජගහ නුවර එක්තරා ගමක එක්තරා ගැබිනි මාතාවක් ඉන්නවා. ඈ අද දවසේ මැරෙනවා මැරිලා උපදින්නේ නිරේ. එතකොට බුදුරජාණන් වහන්සේට මහා කරුණා ඇසට පේනවා අද දවසේ මැරෙන අයත් පේනවා අද දවසේ මැරෙන අය ගිහිලා උපදින තැනත් පේනවා. අද දවසේ ධර්මය අවබෝධ කරන අය පිහිට වෙන අය ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට පේනවා. ඒක විශේෂ ඥානයක්. ඒ ඥානෙට කියනවා මහා කරුණා සමාපත්තියේ ඥානය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට පෙනුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉන්නේ සවැත් නුවර වැඩ ඉන්නේ ඈ ඉන්නේ රජගහ නුවර. මේ අතිශයින්
දුරයි මේ රාජධානි දෙක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එදා උදේ සිවුරු පොරවාගෙන පාත්‍රය රැගෙන දෙව්රම් වෙහෙරෙන් අතුරුදහන් වුණා. රජගහ නුවර ඈ ඉන්න ගමේ වීදියේ පහළ වුණා. පහළ වෙලා අර ගෙදර දොරටුව ළඟින් ඇතුල් වුණා. ඇතුල් වුණාට පස්සේ මොකද බුදුරජාණන් වහන්සේ මෑගේ දැක්කා මෑ අද මැරිලා නිරේ යන්න ගියාට මෑගේ හිතේ චිත්ත ප්‍රසාදයක් උපදින ස්වභාවය තියෙනවා. පැහැදෙන ස්වභාවය තියෙනවා. ඒ නිසා ඒක උපද්දවන්න පුළුවන්. බලන්න ඊයේ බුදුරජාණන් වහන්සේ වැඩියේ නෑ. අද වැඩියේ. හේතුව සමහර අයට කර්මානුරූපව ඒ චිත්ත ප්‍රසාදේ උපදින්නේ මරණයේ මොහොතේ. පුදුම සහගත දේ ඒකයි. ඒකට ඔබ හිතන්න දැන් සමහර අය හිතන්න පුළුවන් පෞද්ගලික කාලේ කලබලාසේ සතර අපාය ගැන කියන්න ගියා. එතකොට මේ බය වෙලා ඉන්න අතරේ මොන අපායක් ගැන කියනවද කියලා. නමුත් සමහර අයට බය තැති ගැනීම උපදිච්ච වෙලාවේ තමයි සතර අපාය බය කියන එක තේරෙන්නේ. මරණයේ බය, සසර බය, උපදින්න තියෙන බය ඒක තේරෙන්නේ කරදරයකටපත් වෙන්න ඕන. දැන් අර බලන්නකෝ රජ කපිලවස්තුවේ අර අතපය කපපු කන්‍යාවියෝ 500 ශාක්‍ය කුලේ විදුඩබ කුමාරයා. ඒතර බුදුරජාන් වහන්සේට තිබ්බනේ මේ ශාක්‍ය කුමාරිකාවන් ඊට කලින් බණ කියන්න. එහෙම බණ දේශනා කළේ නෑ. අතපය කපලා එක මාස් ගොඩක් විදිහට දාලා තියෙන වෙලාවේ තමයි මේ භික්ෂුන් වහන්සේ නමක් දහම් දෙසුවේ. එතකොට තමයි අවබෝධ වුනේ. ඒ නිසා සමහර අයට ධර්මය අවබෝධ කරගන්න හොඳ බැට ටිකක් කන්න ඕන. හොඳට බැට කන්න ඕන. එතකොට තමයි යාන්තම් මේ ධර්මයේ පිහිට තේරෙන්නේ. ඉතින් ඒ නිසා තමයි කරදර ආශ්‍රේ නමුත් මේ ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් දැන් බලන්න මේ වෙලාවේ අද මරණය ඈගේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පිණ්ඩපාත වැඩි ඈ ඒ වෙලාවේ තල වේලා වෙලා හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් පුදුම පැහැදීමක් ඇති වුණා. ඊට පස්සේ ඒ තල ටිකක් අර වේලපු තල ටිකක් මෑරම් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පූජා කළා. වැන්දා හරි සතුටින් හිටියා. අනේ මේ දෙවියන් බඹුන් වඳින රජවරු පවා වඳින ලෝකේ ප්‍රසිද්ධ වෙලා ඉන්න ඒ සුන්දර ශ්‍රමණයන් වහන්සේ රජගහ නුවර වැඩලා මං ජීවිතේට හිතුවේ නෑ ඒ උත්තරමයව දැක ගන්න ලැබෙයි කියලා. අනේ අපේ ගෙදරට දානෙට වැඩියනේ මට ඉතින් තිබ්බේ තලනේ මං ඉතින් ඒව හරි පූජා කළානේ කියලා සන්තෝෂෙන් හිටියා. ඊට පස්සේ එදා හවස් කාලේ ඈ ගර්භණී මාතාවක් එහෙම්ම මැරුණා. ඉතින් මැරිලා ගිහිල්ලා තමයි මේ දෙව්ලොව ඉපදුනේ තවුතිසාවේ. හිටියේ කොහේ යන්නද? නිරේ යන්න. දැක්කද බුදු කෙනෙකුට දානේ පූජා කිරීම වන්දනා කිරීම ආනිසංසෙ. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ තමයි මේ දිව්‍යමානෙ දැක්කේ. පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපෙන් බැබලමින් ඉන්නේ හැම දිසාවම බබලන ඕසදී තාරකාවක් වගේ. ඕසදී තාරකාවක් කියන ඉරබටු තරුව වගේ විශාල ආලෝකයේ විහිදෙන හැම කෙනාටම පේනවා කියන එක. ඇත්තෙන්ම මෙවැනි ලස්සනක් කොහොමද ලැබුණේ? මෙච්චර ප්‍රිය උපදවන දිව්‍ය සැප. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ මේ කාරණාව අහනකොට කියනවා අතීතයේ මම මනුස්ස ලෝකයේ මනුස්ස දුවක් වෙලා හිටියා. ඉතින් මට බුදුරජාණන් වහන්සේව දැක ගන්න ලැබුණා. උන්වහන්සේ කැළඹිලා නැහැ. අතිශයින්ම ප්‍රසන්නයි. කෙලෙසුන්ගෙන් තොරවයි. දම්පැන් ලැබීමට සුදුසු බුදුරජාණන් වහන්සේ ගැන මම පැහැදීමෙන්මයි හිටියේ. දානෙට පූජා කරගන්න මොකවත් තිබුණේ නැති වුණත් මං අකමැත්තේ නමුත් මම මේ දෑතින් තල දෝතක් පූජා කළා. ඒ කියන්නේ එයාට පූජා කරන්න වෙන දෙයක් තිබ්බේම නැහැ. හොඳයිද නැද්ද දන්නේ නැහැ තල ටිකක් අමුයෙන් පූජා කරන එක. ඉතින් පූජා කළා. ඒ පිනෙන් තමයි මට මෙච්චර දිව්‍ය සැපක් ලැබුණේ කියනවා. ඉතින් ඒ නිසා මුගලන් මහරහතන් වහන්සේ ඈට දහම් දෙසුවා. ඈට ගෞතම සාසනයේ ධර්මයේ පිහිට සැලසුණා. කොච්චර ආනිසංසයක්ද කියලා බලන්න. කොච්චර ආනිසංසයක්ද කියලා බලන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ මුගලන් මහරහතන් වහන්සේ ඈට දහම් මේ දේශනා කරද්දී ඇයි ධර්මයේ පිහිට සලසා ගත්තා. බලන්න මනුස්ස ලෝකේ බුදුරජාණන් වහන්සේ ඈට දහම් දෙසන්න ගියේ නැහැ. ඒ කියන්නේ ඈට හැකියාව තියෙන හිත පහදවා ගන්න විතරයි. අන්න ඕක කාරණාව හොඳට සත්පුරුෂයන්ට තේරෙන නිසා තමයි
මහමෙවුනාවේ වුණත් ධර්මයක් දේශනා කරනවා. ස්තූප තියෙනවා, බෝධි තියෙනවා, විහාර තියෙනවා. සමහර අයට බණ අහලාම ධර්මයේ තේරෙන්නේ නැහැ. ඒ අයට පිහිට සලසා ගන්න පුණ්‍ය සංස්කාර නැහැ. ඒ අයට චෛත්‍ය පූජා, බෝධි පූජා, විහාර පූජා එහෙම තමයි එක එක්කෙනාට හරියන්නේ. ඉතින් මහමෙවුනාව කියලා කියනකොට ඒ හැම සංස්කාරයක්ම තියෙන ඕනම කෙනෙකුට දහමේ පිහිට සලසා ගන්න පුළුවන් විදිහේ පරිසරයක් තියෙනවා. මේ ඇත්ත කතාව කියන්නේ. ඉතින් චෛත්‍ය වඳින්න පුළුවන්, බෝධි වඳින්න පුළුවන්, විහාර වඳින්න පුළුවන්, දම්පැන් පූජා කරන්න පුළුවන්, විහෙර විහාර හදන්න පුළුවන්, බණ දහම් ඉගෙන ගන්න පුළුවන්, පොත්පත් කියවන්න පුළුවන්. ඊළඟට භාවනා තියෙන මේ වැඩසටහන් තියෙනවා. ඒවට සහභාගී වෙන්න පුළුවන්. සති භාවනා තියෙනවා. පැවිදි බව තියෙනවා. ඊළඟට මේ ධර්මයේ දේශනා කරන්න අවස්ථාව තියෙනවා. භාවනාව පුරුදු කරන්න අවස්ථාව තියෙනවා. කොච්චර මේ බුද්ධ ශාසනයෙන් පිහිට ගන්න සුන්දර තැනක් විදිහට තියෙනවද? ඉතින් ඒ නිසා ඒවා සත්පුරුෂයෝ තමයි ලෝකෙට දායාද කළේ. ඉතින් එක එක්කෙනාට පුළුවන් දේවල්. ඉතින් ඒ නිසා පින්වතුනි ඔන්න ඔය වාගේ විමාන වස්තුත් තියෙනවා. ඊළඟට තියෙන දිව්‍ය විමානේ මේක නම් හරි යගේ. ඒ තමයි මේ විමානේ හරිම ලස්සනයි. ලස්සන මල් පිරීලා තියෙනවා. හරි රූප શોභා ඇති දිව්වරුන් දිව්‍යාංගනාවන් නිතරම ගැවසෙනවා. කොස්වහලීනියන් දිව්‍ය මොනරුන් දිව්‍ය හංසයන් පිරීලා ඉන්නවා. කෝකිලයන්ගේ මధుර වූ හඬ හැමතැනම පැතිරෙනවා. දිව්‍ය ලෝකෙත් සත්ව සිව්පාවෝ ඉන්නවා. හැබැයි මේ අය කර්මානුරූපවයි. කර්මානුරූපව කියන්නේ අපාය විස්තර ඉගෙන ගන්නකොට දැක්ක නේද? ඒ ගිජු ලිහිනියෝ උකුස්සෝ ඒ කෙනාගේ පාපයට අනුවනේ හැදෙන්නේ. ඒ වගේ තමයි මෙතන මේ දිව්‍ය විමානේ ඒ දිව්‍ය සත්තු ඇහැට ප්‍රිය උපදවන කනට මීරි හඬ ගෙනත් දෙන සුන්දර දර්ශනයක් පවස්තින ඒ සතා සිව්පාවා ඒ දිව්‍ය විමානයේ ඉන්න කෙනාගේ පිනට පහළ වෙන්නේ. ඒතකොට මේ දිව්‍යයි විමානයෙන් චුත වෙච්ච ගමන් මේ ඔක්කොම අතුරුදහන් වෙනවා. ඉතින් කියනවා දැන් ඔය කියන්නේ සමහරවිට තාත්තා ඉදින් මේ ගෙදර පුදුම ලස්සනට තිබ්බා. තාත්තා නැති වුණත් හරි මේ ගෙදර පාළු වෙලා ගියා. ඒකේ හේතුව තමයි තාත්තාගේ පිනට තමයි ඒ ගෙදර පිරිලා සතුටෙන් එළියට තිබ්බේ. මේ පින තියෙන කෙනා නැති වෙච්ච ගමන් ආයෙ මූසල වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ පින්වල ස්වභාවය ඊට පස්සේ තියෙනවා පින්වත් දෙව්ද ඔබ මහානුභාව සම්පන්නයි. එක එක විදිහේ ස්වරූප ඇති 이르දි ප්‍රාතිහාර්ය දක්වනවා. එයාට ගොඩාක් 이르දි තියෙනවා. ඊට පස්සේ දිව්‍ය අප්සරාවන් නටනවා, ගී කියනවා, සතුටු වෙනවා. මහානුභාව සම්පන්න දෙව්දුව ඔබ මහා 이르දිමත් කෙනෙක්. මේ වාගේ නම් මේක නම් පුදුම පිනක් කිව්වා. මොකද්ද හැවුවා කළපු පින? ඊට පස්සේ කිව්වා හරි ලස්සනයි. අහං මනුස්සේසු මනුස්ස භූතා පතිබ්බතා නාඤ්ඤමනා අවහොසින් කියනවා මම මනුස්ස ලෝකයේ මනුස්ස දුවක් මේ මනුස්ස දුවක් කියලා ඉද්දී මං කරපු ලොකුම පින තමයි පතිවෘතාව රැක්කා කිව්වා. මගේ තිබ්බ ජීවිතේ එකම විශේෂ ගුණේ තමයි කිව්වා පතිවෘතාව රැක්කා කිව්වා මං. වෙන මිනිසෙක් ගැන හිතුවේ නෑ කිව්වා. පතිවෘතාව රැකපු අය දිව්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ පින්වතුනි අනිත් දෙවිවරු පවා හිස නමනවා. දැන් මෑගේ උපස්ථානෙට දෙවිවරුත් එනවා. මෑ ස්ත්‍රියක්. දැන් බලන්න ඇහැට කනට ප්‍රිය මනාප දේවල්ම විමානේ හටගත්ත හැටි. ඒ කියන්නේ ස්වාමියෙකුට බිරිඳකගෙන් ලැබෙන ප්‍රිය මනාපම වස්තුව තමයි ඒ ස්වාමියාව ඉක්මවන්නේ නැති එක. වෙන මිනිහෙක් ගැන ඒ මේන මිනිස්සු පිටිපස්සේ යන්නේ නැති එක. ස්වාමියාගේ ප්‍රිය මනාපම වස්තුව දීමේ විපාක විදියට දිව්‍ය ලෝකේ වෙන කිසිම දෙවිවරුන්ට නැති ප්‍රිය මනාප වස්තු උපදිනවා. පතිවෘතාව රැකපු කාන්තාවකට සසරේ උපදිද්දි වෙන කෙනෙකුට බනින්නවත් හිතෙන්නේ නැහැ කියනවා යාට. එච්චර ආනුභාවය කියනවා පතිවෘතාව සහ බඹසර. කුමරි බඹසර රකින්නවා. ඒ කියන්නේ විවාහ වෙනකල් කාමසේවනයක් තනියෙන් හෝ බාහිර කෙනෙක් සමග කරන්නේ. ඊට පස්සේ විවාහ වුණාට පස්සේ ස්වාමියාව ඉක්මව හැසිරෙන්නේ නැහැ. ඒ බඹසර ඒ පතිවෘතාව කොච්චර බලවත්ද කියනවා නම් දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ දිව්වරු පවා ඈට යටත් වෙනවා. මනුස්ස ලෝකෙ ඉපදෙද්දී ස්වාමියාටවත් කටක් කැරලා සැරට වචනයක් කියන්න හිතෙන්නේ නැහැ කියන එයාට ඒ පින් බලයට. අද ගෙවල් වල මේ තෝතෝ කියලා දෙගොල්ලම
මේ රණ්ඩු සරුවල් වෙන එකේ සද්දයට වචන පිට කර ගැනීමේ විපාක තමයි සංසාරේ බඹසරක් රැකලා නැහැ. ඒ වගේ විපාකම එකිනෙකා යට කරගනිමින් නපුරු වචන කියමින් වාසය කරනවා. මේ බලන්න මේ දෙව්දුව කියනවා මම කරපු එකම පින තමයි කියනවා පතිවෘතාව රැකපු එක. ඊට පස්සේ කියනවා මාතාව පුත්තන් අනුරක්කමාන මම මගේ ස්වාමියාව රැක්කේ එකම පුතා රකින්න අම්මා කෙනෙක් වගේ කියනවා. මේ මාතු බරියා. මම මගේ ස්වාමියා දිහා දැක්කේ මගේ දරුවෙක් වගේ කියලා. කොහොමද? ඊට පස්සේ කියනවා කුද්ධා පහන් නාපරුසං අවෝච මනුස්සයා කරන වැඩ නිසා මට තරහ ආපු අවස්ථා තියෙනවා කියනවා. කවදාවත් මං කටින් සැරට වචනයක් කියලා නැහැ කියනවා. මගේ හිතට තරහ ආවත්. මෙන්න පිං මෙන්න කුසල්. ස්වාමියා කරන වැරදි වලට සමහරට පුදුම තරහක් එනවා කියනවා හිතට. කවදාවත් සැරට වචනයක් කියලා නැහැ කියනවා. ඊට පස්සේ තියෙනවා සච්චේ ඨිතා මෝසවජ්ජම් පහය මං ඇත්ත මගේ මිනිසයාට බොරුවක් නම් මං කියලා නැහැ කියනවා. මං ඇත්තම කතා කළා කියනවා. ඊට පස්සේ දානේ රතා සංඝහිත භාවා මම දන් දුන්නා. ස්වාමියාට හොඳට කන්න බොන්න දුන්නා. ගෙදරින් අයට හොඳට කන්න බොන්න දුන්නා. හොරෙන් කෑවේ නෑ මං. ජීවිතේට මම ස්වාමියාට නොදී හොරෙන් කාලා නෑ කියනවා. ගෙදර එන මිනිසුන්ට මම හොඳට කන්න බොන්න දුන්නා කියනවා. ආංගල නෑ කියනවා. කොහොමද මෙන්න ස්ත්‍රී මෙන්න ගුණවතුන් මෙන්න ගුණවත් කාන්තාවන් මේ ගුණ තියෙන අයනේ දෙව්ලෝ යන්නේ. ඊට පස්සේ තියෙනවා අන්නංච පානංච පසන්න චිත්තා මිනිස්සෙකුට කෑම බීම කන බොන දෙයක් දුන්නත් පැහැදිලා දෙන්නේ තුටුපුටු ගගා මූණෙල්ලගෙන මන් දීලා නැහැ කියනවා. මිනිස්සයාටත් මූණෙල්ලා කනවා බොනවා කියලා එහෙම නැහැ කියනවා. තේ ගෝපයක් දුන්නත් අත් දෙකෙන් දෙන්නේ. මහත්තයා මේක බොන්න කියලා. තේක මේ සුදුද බොනවා. මේ හිඟන්නෙකුට දෙනවා වගේ එහෙම දීලා නැහැ. මේ විපාක Taman දෙන්නේ. දැන් බලන්න මිනිස්සයාට යටත් වෙලා හිටියේ මේ ජීවිතේ මේ අවුරුදු කී දවසක්ද මේ. මිනිස්සයාට යටත් වෙලා හිටියා. දෙව්ලොව හිටියට පස්සේ දිව්‍ය ලෝකේ දෙවරුත් ඈට යටත්. ඈට යටත්. ඊට පස්සේ කියනවා සක්කච්ඡ දානං විපුලං අදාසි මම කෑමක් බීමක් හැදුවත් හොඳට පිළිවෙලට හදලා දෙන්නේ කියනවා. දියරහට නෙවෙයි කියනවා. හොඳට තියෙන එක හොඳට හදලා දුන්නා කියනවා. මිනිසුන්ට දුන්නා කියනවා. කාටද මොන හරි දෙන්න තියෙන්නේ දුන්නා කියනවා. අංග ගැනිලි නෑ. හරි ලස්සන ජීවිතයක්. මෙන්න දිව්‍ය ලෝක යන පිං. ඊට පස්සේ තේන මේ තාදිසෝ වන්නෝ තේන මේ ඉද්ධිමිච්ඡති මේක තමයි මගේ ලස්සන බැබලෙන පැහැයේ පුණ්‍ය විපාකය. වෙන දෙවරුන්ට නැති දිව්‍ය 이르දි තියෙනවා මේ දිව්‍යාංගනාවට. ඊට පස්සේ කියනවා uppajjanti මේ භෝගා යේ කේචි මනසෝපියා මට මොන හරි භවභෝග ලැබෙනවා නම් ප්‍රිය මනාප ප්‍රිය උපදවන දේවල්මයි කියනවා ලැබෙන්නේ. අකමැති කිසි දෙයක් නැහැ. ඒකනේ අපි කියන්නේ මිනිස්සයාට ප්‍රියමනාප විදියට කතා කරනකොට ඉවසලා ඉන්නකොට මිනිසයාගේ වැරද්ද. මෙයා මෙච්චර සලකද්දිමුත් මිනිසයා මෙයාගේ හිත රිද්දලා තියෙනවානේ. මෙයාට ගොඩාක් තරහ ආපු අවස්ථා තියෙනවා. හැබැයි වචනයක් කියලා නැහැ. කොහොමද විපාකේ ආපු හැටි? වෙන දෙවරුන්ට නැති සැප මෑට ලැබිලා තියෙනවා. ඊට පස්සේ ඒ නිසා තමයි කියනවා මේ ඔක්කොම. අනේ ස්වාමීනි ඕනෝක තමයි කියනවා මං කරව පින. මොගලම් මහරහතන් වහන්සේ මෑට දහම් දෙසුවා. මෑ සෝහන් වුණා දිව්‍ය විමානයේම. මොකද්ද ලොකුම පින? මොකද්ද ලොකුම පින? ස්වාමියාට යටත් වෙලා ඉන්න එක. පතිවෘතාව. අද ඉඳලා පුරුදු කරගන්න ගුණධර්ම පින්වතුනි. දැන් ඒකනේ කියන්නේ කොච්චර මේ දහම් දෙසනවද? මේ ධර්මයේ පුරුදු කරලා පින්වතුනි දෙව්ලොව ගියොත් ඒ ආනුභාව සම්පන්න සත්පුරුෂ දෙවියන්ගෙන් දහම් අසද්දී එහෙම Tamande ජීවිත අවබෝධයක් කරා යන්න පුළුවන්. මේ උදාහරණ තියෙන්නේ. මේ උදාහරණ තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි දැන් මෙච්චර කරදර කංකටළු මැද්දේ මෙච්චර බණ දහම් ඉගෙනගෙන ආසාවෙන් සංසාර දුකෙන් නිදහස් වෙන්න කැමැත්තක් තියෙන ඔබට ඔබ කරන යහපත් ගුණධර්මات එක්ක සත්පුරුෂයන්ගේ ඇසුරට වැටුණාට පස්සේ ඔබ අනිවාර්යෙන් දහමෙන් ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ගෞතම බුද්ධ ශාසනයේ පිහිට නැති වෙලා නැහැ පින්වත්නි.
ඒ පිහිට ලබා ගන්න පුළුවන්. මනුස්ස ලෝකයේ හෝ වේවා, දෙව්ලොව හෝ වේවා. පතිවෘතාව ඒසා විපාකයි. ඊළඟ දිව්‍ය විමානෙත් ඒ වගේ එකක්. ඒ දිව්‍ය විමානයේ වායුරෝධි මාණික්‍ය වලින් සරසල ලස්සන කැටයන් තියෙනවා. ප්‍රභාස්වරයි. ඒ විමානෙට නැගගත් ඔබ සිතූ පරිද්දෙන් එක එක විදියට 이르දි ප්‍රාතිහාර්යයන් දක්වනවා. ඔබ වට කරගෙන සිටින මේ දිව්‍ය අප්සරාවන් නටනවා, සින්දු කියනවා, සතුටු කරනවා. එච්චර මේ ඒ අධිපති දිව්‍ය විමානේ. මහානුභාව ඇති පින්වත් දෙව්දුව. ඔබ 이르දිමත් කෙනෙක්. මිනිස්සු ලෝකයේ මොකද්ද කරපු පින අනිත් දිවරුන්ට වැඩි 이르දිය වැඩියයි. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි අහං මනුස්ස භූතේසු මනුස්සේසු මනුස්ස භූතා උපාසිකා චක්කුමතෝ අහෝසි. මම මනුස්ස ලෝකයේ ඉදින් බුදුරජාණන් වහන්සේගේ උපාසිකාවක්. තෙරුවන් සරණ ගිය. දැන් බලන්නකො මේ වචනේ පවා උපාසිකා චක්කුමතෝ අහෝසි. මං චක්කුමතයන් වහන්සේගේ ඇස් ඇතියානන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ උපාසිකාවක්. අද කියන්නේ මොකද්ද? මං අහවල් පන්සලේ උපාසිකාවක්. එහෙම නෙවෙයිද කියන්නේ අද කාලේ. අහවල් ගමේ උපාසිකාවක්. අහවල් හාමුදුරන්ගේ දායිකාවක්. එහෙම නේද කියන්නේ? මෙන්න වෙනස. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක්. හරි ලස්සනයි. වචනේ පවා දෙනවා පින්වතුනි ඒක. ඊට පස්සේ තියෙනවා පානාතිපාතා විරතා හෝසින්. මම සත්තු මෙරුවේ නෑ. ලෝකේ අදින්නම් පරිවජ්ජයිස්ස. මම හොරකම් කළේ නෑ. අමජ්ජ පානෝච මුසා අභාසින්. මම සුරාව ගත්තේ නෑ, බොරු කිව්වේ නෑ. සකේන සාමිනාව අහෝසින් තුට්ටා. මම මගේ ස්වාමියාගෙන් විතරයි සතුටු වුණේ. වෙන මිනිහලා ගැන පෙරේතකම් කළේ නෑ. අන්නංච පානංච පසන්න චිත්තා. පැහැදුන හිතින් තමයි මිනිසෙකුට කෑමක් බීමක් දුන්නත් දුන්නේ. සක්කච්ඡන් දහනං විපුලං අදාසි. දෙන දේ පිළිවෙලට දුන්නා. තේන මේ තාදිසෝ අන්නෝ තේන මේ ඉද මිජ්ජති. uppajjanti මේ භෝගා යේ කෝච මනසෝපියා. දැන් මේ බලන්නකෝ 이르දිය සැපය. මට කැමැති දේ උපදිනවකෝ මේ දිව්‍ය විමානේ. මම මොකද්ද කරලා තියෙන්නේ? පන්සිල් රැකලා. පන්සිල් පද පහ රැකලා. ඒ වගේම තෙරුවන් සරණ තිබ්බා. තෙරුවන් සරණ තියෙනවා කියලා හොඳටම පැහැදිලි. ඇයි කියන්නේ ස්වාමිනී මම බුදුරජාණන් වහන්සේගේ උපාසිකාවක්. අහවල් පන්සලේ දායකාවක්වත් අහවල් හාමුදුරන්ගේ දායකාවක් ඒ කතා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක්. කොච්චර ලස්සන දේ වචනේ. ඉතින් බලන්න ඒ පිනේ විපාක කියනවා මං හැම දිසාවම බබලවනවා කියනවා. අනිත් දෙවිවරු මාගේ යටතේ ඉන්නේ කියනවා. මේත් දෙවෙනි පතිවෘතාව රැකූ දෙවංගනගේ විමානයයි. මොගලන් මහරහතන් වහන්සේ දහම් දෙසුවා ඈ දහමේ පිහිට සලසා ගත්තා. අදටත් දිව්‍ය සැප විඳින්මින් ඉන්නවා. අවුරුදු 3,60,00,000යි මේ දිව්‍ය විමානයේ ආයුෂ. ඉතින් සමහරලාට මේ ආයුෂ ඉවරලා ආයෙත් දෙවංගනක් වෙනවා. පුදුම මේ බුද්ධ ශාසනය කරන පින් සුළුපටු දේවල් නෙවෙයි. බුද්ධ ශාසනයේ සංඝයාට එක දන් හැන්දා පූජා කරලා රැස් කරගන්න පින් බුදුරජාණන් වහන්සේ නැති කාලයක අසංකේයයක් ජීවිතේ හිටියත් ඒ කියන්නේ කල්ප අසංකේයයක් හිටියත් බුදවරු නැති කාලයක බුද්ධ ශාසනයේ දන් හැන්දා පූජා කරන පින අර කල්ප අසංකේයයටම රැස් වෙන්නේ නැහැ. ඒකයි පින්වතුනි නැතනම් අපි මේ පෙරේතකමට කියනවා නෙවෙයි දන් දෙන්න කුසල් කරන්න පින් කරන්න කියලා. මේ බුද්ධ ශාසනය කරන පින් සුළුපටු දේවල් නෙවෙයි. අනිත් එක මිනිස්සුගේ හිතක් පැහැදිලිව සන්තෝෂෙන් දන් දෙන්න ලැබෙන කොච්චර කලාතුරකින්ද පින්වතුනි. කොච්චර මිනිස්සු දෙන අය ඉන්නවද දීලා තුටුපුටු ගාන. දීලා හිතේ කිසිම සතුටක් නැති. පින කියන එක හිතට දැනෙන්නේ නැති කොච්චර අය ඉන්නවද? ඇයි මේ පිනක් කරලා ඒක හිතට දැනෙන්න ඒක මානසිකාර කරගන්න බෑ මොකක් හරි මරාලයක් කඩාපාත් වෙනවා. තමන් උදව් කරපු තැනින්ම තමන්ගේ හිත රිද්දනවා. ඒතකොට මේ මිනිස්සු ශක්තිමත් නෑ අර කරපු පින ගැන හිතලා සතුටු වෙන්න. ওই විදිහට ගොඩාක් මිනිස්සුන්ට පුණ්‍ය සංස්කාර අහිමි වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ බලන්න මේ පින්වල විපාක පින්වතුනි තව තියෙනවා දිව්‍ය විමානයක්. ඒ දිව්‍ය විමානෙත් ගොඩාක් සන්තෝෂෙන් ඉන්න දිව්‍යාංගනාව. හැබැයි මේ ඔක්කොම දිව්‍යාංගනාවෝ ඉතින්. තවම හම්බුන්නේ නැහැ පිරිමි දෙවි කෙනෙක්.
ඔක්කොම දිව්‍ය අප්සරාවෝ. ඒතර දැන් පේනවා දිව්‍ය ලෝකේ සමහර වෙලාවට පින් වැඩි දිව්‍යාංගනාවෝ ඈලා තමයි ඉතින් මේ විමානයේ අධිපති. ඊට පස්සේ මෑ කරපු පින තමයි මේ දිව්‍යාංගනාව මේ මනුස්ස ලෝකේ ඉද්දින් ස්වාමීන් වහන්සේ නම පින්ඩපාතේ වැඩලා මොනවත් දෙන්න තිබිලා නැහැ. ඈ කරලා තියෙන්නේ මේ ගෙදර කැවුමක් තිබිලා ඒ කැවුම පූජා කළා. ඒ පින්ඩපාතේට උදේට තිබ්බ කෑම ඈට කැවුමක් විතරයි ඒක පූජා කළා. ඒ පින් බලෙන් දෙව්ලොව. ඉතින් මොගලන් මහරහතන් වහන්සේට කියා හිටනවා ස්වාමීනි මං කරපු පින මෙච්චරයි. මට පුදුමයි කියනවා ස්වාමීනි නිදුකානන් වහන්සේ එක කැවුමක් පූජා කළා මට මෙච්චර හැප සම්පතක් කොහොමද ලැබුණේ කියලා. ඒ කාන්තේ මේ බුද්ධ ශාසනය පින් කරන එක නම් ශ්‍රේෂ්ඨයි කියනවා. ඉතින් මොගලන් මහරහතන් වහන්සේ ඇයට දහම් දේශනා කරනවා. ඇයි ධර්මයේ පිහිට පිළිසරණ ලබා ගන්නවා. ඊළඟට ඊළඟට තියෙන 14 වෙනි විමාන වස්තුවත් ඒකෙත් ඒ දිව්‍යාංගනාව කරලා තියෙන අප්‍රමාණ සැප විඳිනවා. ඒක කරලා තියෙන පින තමයි ඒ අතීතයේ ජීවිතේදී මම මනුස්ස ලෝකේ මනුස්ස දුවක් වෙලා මාමණ්ඩිගේ ගෙදර ලේලියක් හැටියටයි හිටියේ. ඉතින් මට ස්වාමීන් වහන්සේ නමක් දැක ගන්න ලැබුණා. උන්වහන්සේ කැළඹිලා නැහැ අතිශයින්ම ප්‍රසන්නයි. කෙලෙසුන්ගෙන් තොරයි. මං උන්වහන්සේ ගැන ගොඩාක් පැහැදුනා. මෙයා පූජා කරලා තියෙන්නේ කැවුමක් නෙමෙයි මෙයා පූජා කරලා තියෙන්නේ මේ පිට්ටු. කුම්මාස පිණ්ඩන් දත්වා මෝදහමි නන්දනේ වනේ. මං පිට්ටු ඩිංගිත්තක් මට උදේට දානෙට තිබ්බේ මං ඒක පූජා කළා. ඒ පින් බලෙන් මං දැන් සැනසෙලා ඉන්නේ කියනවා. තේන මේ තාදිසෝ වන්නෝ තේන මේ ඉද මිච්ඡති. මං මේ ඒ වරණි මේ ඉර්ධියෙන් සැප විඳින්නේ මට කැමැති බහභෝග මේ දිව්‍ය විමානේ උපදින්නේ එක ස්වාමීන් වහන්සේ නමකට උදේට මට තිබ්බ කෑම මේ පිට්ටුවක් පූජා කළා. ඒකේ පින් බලයට කියනවා. ඉතින් ස්වාමීනි ඕකයි මම මනුස්ස ලෝකේ කරගත්ත පින කියලා ඒ දෙව්දුව කියනවා. ඉතින් මොගලන් මහරහතන් වහන්සේ ඇයට දහම් දේශනවා. ඇයි ධර්මයේ පීඨ පිළිසරණ සලසා ගන්නවා. පුංචි දෙයක් වුණත් පින්වතුනි හිත පැහැදීමෙන් දුන්නොත් එහෙම විපාකයේ දෙස බලන්න. සමහර වෙලාවට ඇයට මේක මෙච්චර හිතෙන්ට දැනෙන්න ඇත්තේ එකක් තමයි අර ස්වාමීන් වහන්සේගේ සංවරකම. සමහර ස්වාමීන් වහන්සේලා දැක්කම එකපාරම මතක හිටිනවනේ. ඒ ස්වාමීන් වහන්සේගේ සංවරකම ඊළඟ එක තමයි සමහරලාට මෑ එදා උදේ බඩගින්නේ ඉන්න ඇත්තේ. ඒතකොට තමන් බඩගින්නේ ඉඳලා දෙන දානේ ජීවිතේ මතකයි. ඔබත් කවදා හරි දවසක ඔබට බඩගින්නේ ඉඳලා යම් කිසි කෙනෙකුට යමක් දෙන්න ලැබුණොත් එහෙම ඒ කියන්නේ ඒක දුන්නොත් බඩගිනින්න සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථා මගහැර ගන්න එපා. ඒවා අහඹු අවස්ථා. ඒවා ආයෙන්නේ නැහැ ජීවිතේට. බඩගින්නේ ඉඳලා දන් දෙන එක. ඒතකොට අපිට දාන 1000ක් අතරේ අර බඩගින්නේ ඉඳලා කරපු පිනම මතක හිටිනවා. පින කියන්නේ පුදුම සහගත දෙයක්. සමහරවිට අපි කරන්නේ චූටි දෙයක්. විපාකේ මහා විශාලයි. අපි මේ සරුසාර කුඹුරේ බුද්ධ ශාසනය නැමැති කෙතේ අපි මේ නුග ඇටයක් වගේ චූටි දෙයක් පැල කරන්නේ. නමුත් ඒ නුග පැලේ වෙලා විශාල රුක්ෂ වනස්පති වෘක්ෂයක් බවට පත් වෙනවා. ඒ වගේ තමයි විපාකේ හිතා ගන්නවත් බෑ. ඉතින් ඒ නිසා ওই විදිහට තමයි අද අපිට මේ කාලය ඇතුළත කතා කරගන්න තියෙන දිව්‍යවරුන්ගේ දිව්‍ය ස්වභාව මේවා තේරුම් ගන්න. මේවා පොතෙන් බලලා විමානවත්තුව පොත ගෙන්න ගන්න. මහමෙවුනාවේ තියෙනවා පරිවර්තන පොත්. ඊට පස්සේ ওই විදිහට ගෙන්නගෙන ඒ විමානවත්වයේ එක එක බලලා මෙන්න කරපු පින් ටික දිව්‍ය ලෝකයේ යෑම පිණිස කරපු පින් ටික බලන්න. ඒ වගේ විපාක බලන්න. එතකොට ඒව බල තමන්ගේ ජීවිතයේ පින් කුසල් පුරුදු කරන්න. සමහර අය ඉන්නවා පින් කරන්න දන්නේ නැහැ. මොකද්ද මං කරන්නේ පින කියලා අහනවා. හාඳුනේ මොකක්ද දැන් අපි කරන්න ඕනේ පින්කම් කියලා අහනවා. මේ තියෙන්නේ පින්කම්. ඒ නිසා මිනිස්සෙක් විදියට කරන්න පුළුවන් පින්කම් ලැයිස්තු ගත කරන්න. හැම පිනක්ම කරගන්න. අපේ ජීවිතේ ටික කාලයේ තියෙන්නේ. මේ කරදර දැන් පේනව නේද ව්‍යසන මනුස්ස ජීවිත වලට වෙච්ච හානි. මිනිස්සුන්ගේ ඇති වෙන බය තැති ගැනීම පේනවද? දැන් බලන්න මොහොතකට හරි මේ පින් ගැන අහනකොට අපේ හිත සතුට වෙනවනේ නේ. අපි දැන් කොරෝනා ගැන විස්තර අහලා අපේ හිතේ ලොකු සංවේග බය තැති ගැනීම එනවා. මේ විස්තර අහනකොට. දැන් බලන්න මේ පින් ගැන අහනකොට අපේ හිතේම සංසිඳිලා යනවා. අපි කරපු පින් මතක් වෙන්න ගන්නවා. තව පින් කරන්න ඕන කියලා හිතෙනවා. මේ තමයි ධර්මයේ තියෙන ආශ්චර්යය. එනිසා ඔබ සියලු දෙනාගේ ජීවිතේ
පිනෙන් පිරේවා කියලා අපි ඒක හිතෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ දිවසින් දුටු දෙව්ලොව සැප දහම් වැඩසටහන සඳහා දායකත්වයෙන් දරන්නේ මාතර පදිංචි පින්වත් කේ.එස්. තිලිනී සෙව්වන්දී මහත්මිය විසින්. ඉතින් ඇගේ විශේෂ ප්‍රාර්ථනාවක් තමයි ලක්දෙරණට ලෝකයට ව්‍යසනයක් වූ මේ කොරෝනා වසංගතේ මිහි මඩලෙන් තුරන් වේවා සියලු මනුස්ස වර්ගයාට යහපත නිදුක් නිරෝගී සුව සැලසේවා කියන අදහස. ඉතින් අපි රැස් කරගත්ත සියලුම පින් බලෙන් මේ කොරෝනා වසංගතේ දුරින්ම දුර වෙලා මනුස්ස වර්ගයාට යහපත සැනසෙල්ල රැකවරණයම සැලසේවා කියන අදහස අපි සිහි කරනවා. ඉතින් මනුස්ස වර්ගයාට මේ ලෝකයට අපේ ලක් දෙරණට සියලු ආරක්ෂාව සැනසෙල්ල සැලසේවා කියලා අපි පින් පමුණවනවා ආශිර්වාද කරනවා. ඒ වගේම අපි පින් අනුමෝදන් කරනවා පින් කැමති සියලු දෙවිවරුන්ට දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වඩා වර්ධනය වේත්වා මේ පින්වතුනුත් ඒ වගේම අපගේ මව් රට ලක් දෙරණත් ලෝකයත් ආරක්ෂා කරත්වා දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා කියලා දෙවියන්ට පින් පමුණවනවා. ඒ වගේම පින් පමුණවනවා මිය පරලෝකීය බුද්ධිකා අලහකෝන් මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ බුද්ධික අලහකෝ මෑණියන් ඇතුළු ඔබ කවුරුත් නම් මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ රැස් කරගන්න තිබුණා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපිට ගෞතම බුද්ධ ශාසනයේ මෙච්චර සැනසෙල්ලක් පිහිටක් පිළිසරණක් අපිට මෙච්චර සතුටෙන් පින් කරගන්න ලැබුණේ ලොකු ස්වාමීන් වහන්සේගේ සත්පුරුෂ ඇසුර නිසා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා කියලා අපි පින් පමුණනවා. ඉතින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූ දරුවන්ටත් ගෞතම සසුනේ ධර්මාවබෝධයම සැලසේවා. ඒ වගේම පින්වත් කේ.එස්. තිලිනී සෙව්වන්දී මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. එතුමියට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට අද මේ ධර්ම දානයේ පින ඒකාන්තයෙන් හේතු උපකාර වේවා. එතුමියට බුද්ධ ශාසනයේ පිහිට ලැබේවා කියලා අපි පින් පමුණවනවා. ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලියේ ධර්ම දේශනා සඳහා දායකත්වයෙන් දරමින් පින් රැස් කරගන්න සියලු දෙනාට ඒ වගේම මාධ්‍ය පවත්වාගෙන යන්න උපකාර කරන සියලු දෙනාට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අපි හැදු වැඩු දෙමව්පියන්ට අකුරු කරු ගුරුවරුන්ට සියලු දෙනාට පින් සිදු වේවා. අපි කාටත් ගෞතම බුද්ධ ශාස්ත්‍රී ජීවිතේ පිනෙන් කුසලෙන් පුරව ගන්නටත් බුදු සසුනේ පිහිට පිළිසරණ ලබන්නටත් වාසනාව සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.